ධර්ම දේශනාව හැටියට මට හිතුණා දේශනා කරන්නට ඕනට කියලා කොසල් රජතුමා විසින් දැකපු සිහින 16 පිළිබඳව දේශනා කළොත් හොඳයි කියලා මට හිතුණා. ඒ නිසා එම සිහින 16 පිළිබඳව තමයි මෙතෙන් සිට විස්තර කරන්නේ. අප භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින කාලේ දන්නා කොසල් මහ රජතුමා රජවරු කීප දෙනෙක් හිටියා. කොසල් රජු, බිම්බිසාර රජු, අජාසත් රජු, කණ්ඩප්පජ්ජෝත රජු, රජවරු කිහිප දෙනෙක් හිටියා. මේ අතරින් බුදුරජාණන් වහන්සේ හා සමීපවම අසුරු කරපු කෙනෙක් තමයි මේ කොසල් මහ රජතුමා. පස්සේ නදී කොසල් මහ රජතුමා සමීපවම අසුරු කරපු කෙනෙක්. දවසක් මේ මහ රජතුමා රැ පුරාම සිහින ගණනාවක් දැකලා පත් වෙලා යහට මෙහාට යනවා. ඒ වෙලාවේ කොසල මල්ලිකා එතුමාගේ බිසව, කොසල් මහ රජතුමාගේ බිසව අහනවා මොකද අවස්ථාවක් කියනවා මම මේ මගේ සිහින දැක්කා කියලා කියනවා. ඒ වගේම එතුමාගේ පුරෝහිත බමුණු ඒ කාලේ බ්‍රාහ්මණ ආධිපත්‍යයක් තිබුණේ. මේ පුරෝහිත බමුණු ටික හමු වෙලා කියනවා බමුණන්ට මම ඊයේ රාත්‍රියේ මෙන්න මේ වගේ හීන ටිකක් දැක්කා. මොකද්ද මේකට කරන්න? බමුණු කල්පනා කරනවා මේක හොඳ අවස්ථාවක්. තමන්ගේ ප්‍රයෝජන ගැනීම නිසා මේක හොඳ අවස්ථාවක්. තමන්ගේ සුඛ විහරණය සඳහා මේක හොඳ අවස්ථාවක් කියලා හිතපු බමුණු කිව්වා මේකට හොඳ යාගයක් කරන්න ඕනේ. ඒ කාලේ යාග ගණනාවක් තිබුණා. අශ්වමේධ, පුරුෂමේධ, සම්මාපාස, රාජහූය, වාජපේය මේ විදිහට විවිධ යාග කර්ම, පොද පූජා, යාගයේ පිණිස මිස්මරුවා, දාන්‍ය පාවිච්චි කළා, අශ්වය ඝාතනය කළා, අශ්වමේධ යාගය, පුරුෂමේධ යාගය, විවිධ යාග එදා තිබුණා. යෝජනා කළා අපි මේ යාග කර්ම කළමු කියලා. කොසල් මාල්ලිකාව කල්පනා කළා මේ වෙලාවේදී හොඳම දේ තමයි තමන්ගේ ස්වාමියා බුදුරජාණන් වහන්සේ වෙත යොමු කිරීම. අස්සේ රජුරවන්ට කියනවා මේ බිසව ඔකටත් අර ජේතවනාරාම බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා ඔතුමාගේ හම් වෙන්නේ. මේකට ස්ථිර විසඳුමක් ලැබේ. මේ රජුරෝ බුදුරජාණන් වහන්සේ දකින්නට වැඩම කරලා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි ඊයේ රාත්‍රියේ මට නිින්දක් නැහැ. ජීවිතේට ලෝකේ සිදුවෙන්නේ නැති මහා අරුම පුදුම සිදුවී රාශියක් අරුම පුදුම සිදුවීම් රාශියක් මම අරුම පුදුම සිදුවීම් රාශියක් මම දුටුවා. මේ වගේ තේරුම් මට දැනගන්න ඕන. බුදුරජාණන් වහන්සේ පැවිදි කළා කලබල වෙන්න එපා මහරජා එකින් එකට ඔබතුමා කියන්න. එකින් එකට ඔබතුමා කියන්න
මං මේ සියලුම දේවල් වලට පිළිතුරු දෙන්න සූදානම් කියලා. ඒ වෙලාවේදී කියනවා භාග්‍යවතුන් වහන්සේ මම දැක්ක පළවෙනි හීනය තමයි වෘෂභා. කළු පාට හරක් 4 දෙනෙක් දූවිලි අවුස්සගෙන කෑ ගහගෙන එනවා එනගන්න. මේ දිහා බලාගෙන ඉන්නවා එක වටේ ගස් උඩ වටේ පිරিলা තාප්ප ප්‍රාකාර උඩ මිනිස්සු මේ දිහා බලාගෙන ඉන්නවා. මේක දිහා බලාගෙන ඉන්නවා තාප්ප ප්‍රාකාර උඩ මේ හරක් 4 දෙනා ඇවිල්ලා අද නම් මේ හරක් 4 දෙනාම මැරෙනවා කියලා මිනිස්සු විවිධ බලාපොරොත්තු තියාගෙන ඇවිල්ලා බලාගෙන ඉන්නවා. මිනිස්සු බලාගෙන හරක් 4 දෙනා ඇවිල්ලා ළඟටම ඇවිල්ලා දූවිලි කාගෙන ඇවිල්ලා කෑ ගහගෙන ඇවිල්ලා ළඟටම ඇවිල්ලා ඒ හරක් 4 දෙනා නැවත හැරිලා එන ගන්න නැතුව යනවා. කියනවා හරි පුතුමයි මේ භාග්‍යවතුන් වහන්සේ කවදාවත් එහෙම වෙලා නැහැ. මම ජීවිතේට මේ එහෙම දැක්කමයි. මම දැකපු හරක් එහෙම නැහැ. මම දැකපු හරක් එහෙම ආවොත් මැරෙනකන් එන ගන්නවා. හැබැයි මේ හරක් එහෙම නැහැ. මොකක්ද එහෙම වෙන්න හේතුව? මේලාවිදි කියනවා කලබල වෙන්න එපා මහරජා. මේක ඔබේ කාලෙත් මගේ කාලෙත් සිද්ධ වෙන දෙයක් නෙවෙයි. මහරජතුමනි ඔබතුමා කලබල වෙන්න එපා. මේක ඔබතුමායි මා ජීවත් වෙලා ඉන්නකොට වෙන දෙයක් නෙවෙයි. මේ අනාගතේ ලෝකේ පහළ වෙන පාලකයෝ, ලෝකය පාලනය කරන පාලකයෝ අධාර්මික වෙනවා. ධර්මයෙන් තොර වෙනවා. සීලයක් නැහැ, ගුණයක් නැහැ, ප්‍රඥාවක් නැහැ. එහෙම අධාර්මික වීම නිසා, දුසිල්වත් වීම නිසා සබහා දහම පවා කම්පා වෙනවා. අහස කළු කරගෙන එනවා. ගොවියෝ දැන් වහී කියලා හිතාගෙන අරගෙන මන් අරගෙන තමන්ගේ ගොවිතැන සඳහා යනවා, පිටත් වෙලා යනවා. නමුත් කළු කරගෙන ආවට වහින්නේ නැහැ. ඒ දේශගුණයේ විදේශගුණයේ වෙනස් වෙනවා. ඒ දේශගුණයේ විපර්යාසය තමයි මේ පළවෙනි සිහිනෙන් පෙන්වලා තියෙන්නේ. ඔබතුමාගේ මගේ කාලෙ වෙන එකක් නෙවෙයි. ඒක තව කාලයක් ගියපුවාම මේ රජවරු ලෝකේ අධාර්මික රජවරු පහළ වෙනකොට වෙන දේවල්. ඒ අනුව මේ අපේ ලංකාව විතරක් නෙවෙයි මුළු ලෝකේ පුරාම අධාර්මික රජවරු කිසිම සීලයක් නැති. සත්තු මරනවා, හොරකම් කරනවා, ඊළඟට වනචරකම් කරනවා, බොරු කියලා මිනිස්සු රවට්ටනවා, සුරාව පෙරනවා, විකුණනවා, උදව් කරනවා. මේ විදිහට සිල්පද කඩනකොට ඒ සිල්පද කැඩීම නිසා සබහා දහම පවා රට වැසියා පවා දුකට කම්පාවට පත් වෙලා බලාගෙන. එහෙම වෙනකොට සබහා දහම පවා වෙනස් වෙනවා කියලා පළවෙනි සිහිනය පිළිබඳව බුදුරජාණන් වහන්සේ රජුරවන්ට කියනවා. හොඳයි ස්වාමීනි. ඔබතුමාට තේරුණා? එහෙමයි ස්වාමීනි, මට ඒක තේරුණා. භාග්‍යවතුන් වහන්සේ. හොඳයි එහෙමනම් දෙවෙනි සිහිනය කියමු. මුසභා රුක්කා රජ මිදුලේ මම දැක්කා
පුංචි ගස්වල විශාල ගෙඩි ලොකු ගෙඩි හැදලා තියෙනවා දැක්කා. ඒ වෙලාවේදී කියනවා රජතුමනි ඔය සිහිනය පිළිබඳව කලබල වෙන්න එපා. අනාගතයේ මිනිස්සුන්ගේ කාම රාගය වැඩි වෙනවා. මිනිස්සුන්ගේ පහත් ගති නිසා කාමය රාගය වැඩි වීම නිසා මිනිස්සු බාල කාලයේම පුංචි ළමයි කුඩා කාලෙම ළමා කාලෙම විවාහ වෙනවා. පැනලා යනවා. දැන් අද සමාජයව තියෙනවනේ. අවුරුදු 10 12 වෙනකොට මහත්තුරු හොයාගෙන ළමයි යනවා විවාහපත් වෙන්න. 13 14 වෙනකොට අම්මලා කුඩා කාලෙම අර කුඩා ළමයි ඒ ළමයින්ට ළමා කාලයක් නෑ අධ්‍යාපනයක් නෑ තරුණ කාලයක් නෑ සතුටු වෙන්න නෑ. ඔවුන් කාම දේනුවන් විදියට කාමභෝගීව ජීවිතය ගත කරන නිසා ඔවුන් ඔවුන්ගේ ජීවිත විනාශ කරගන්න කුඩා කාලයේ සිටම ළමයි හදනවා. සමහර ආගම්වලත් දැනටමත් තියෙන මේක එක ආගමක් මූලික කරගෙන නෙවෙයි. අවුරුදු 15 20 වෙනකොට ළමයි 10 දෙනෙක් විතර. ළමයි 6ක් 7ක් 8ක්. පුංචි කාලෙම කාමයට ඇබ්බැහි කරගෙන. සමහරක් ආගම ඉස්ලාම් ආගමේ ගත්තාම මුස්ලිම් ආගමේ ගත්තාම එහෙමයි. අවුරුදු 30 කාන්තාවක් ගත්තොත් ළමයි 10 දෙනෙක්වත් ඉන්නවා. සිංහලත් එහෙමයි. වෙනික ජාතියක් ආගමක් නෙවෙයි. සිංහල කියලා මේක වෙනසක් නෑ. අපේ සිංහල බෞද්ධ ළමයි පුංචි කාලේ අවුරුදු 12 වෙනකොට විවාහ වෙලා අවුරුදු 14 15 වෙනකොට ළමයි ඉන්නවා. තරුණ කාලයක් ළමා කාලයක් නෑ. මේ එදා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න මේ පුංචි ගස්වල ලොකු ගෙඩි හැදෙනවා කියන්නේ මේක. ඔස් කියන හරි හොඳයි. ස්වාමීනි මට ඒක තේරුණා. මොකද ඔබතුමා ඊළඟ සී ඊන බුදුහාමුදුරුවෝ ඊළඟට කියනවා දාවියෝ එදාම උපන්න වහුපැටවුන්ගේ අම්මා කිරි බොනවා කියලා කියනවා. එදාම උපන්න පැටියගෙන් අම්මා කිරි බොනවා. සාමාන්‍යයෙන් මවගෙන් පැටිය බොන එක නෙවෙන්නේ. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා මහරජතුමනි කලබල වෙන්න එපා. ඕක ඔබත් ඔබගේත් මගේත් කාල වෙන එකක් නෙවෙයි. ඕක අනාගතේ වෙන දෙයක්. ඕක අනාගතේ ලෝකේ වෙන දෙයක්. අනාගතේ දෙමව්පියන්ගේ දරුවෝ දෙමව්පියන්ගෙන් වැඩ ගන්න. දෙමව්පියෝ දැන් අම්මයි තාත්තයි වයසට ගියපුවාම ඒ දෙමව්පියෝ තමන්ගේ සැඳෑ සමය ගත පන්සලට යන්නට ඕනේ, පල්ලියට යන්නට ඕනේ, කෝවිලට යන්නට ඕනේ, සිල් සමාදන් වෙන්නට ඕනේ. එවැනි ජීවිතයක් තමයි දෙමව්පියෝ අම්මලා තාත්තලා විවේක සුවයෙන් සැඳෑ සමය ඉන්න ඕනේ. හැබැයි සමහර දරුවෝ කසාද බැඳලා ගියත් නෝනගේ වැඩ දෙමව්පියෝ කරන්නට ඕනේ, මහත්තයාගේ වැඩ දෙමව්පියෝ කරන්න ඕනේ. මුළු රෙදි ටික හොදන්න ඕනේ, ළමයි බලන්න ඕනේ. ඒ මිනිස්යන්ට ඒ දෙමව්පියන්ට සැනසෙල්ලක් නැහැ. ඕව එකටවත් පන්සලට යන නිදහසක්. ඒ මව්පියෝ ලවා 16 වගේ වැඩ ගන්නවා. දරුවෝ ටයිකෝඩ් දාගෙන මහත්තුරු විදිහට ජීවත් වෙනවා. දරුවෝ ටයිකෝඩ් දාගෙන කොහොම සුඛ පහසු ජීවිතයක් ගත කරන මහත්තුරු වගේ ඉන්නවා. ඇදෙන් එළියට බහින්නේ නැහැ. අම්මා වයසට ගිහිල්ලවත් ඒ මිනිසුන් නිදහසක්. දැන් මේ වර්තමාන සමාජයේ බලන්න ලංකාවෙත් උවා තියෙනවා. මෙන්න මේක කියනවා ප්‍රතිච්ඡ ගමම්ම පැටියගෙන් මම කිරි බොන. නිසා රජතුමනි කලබල වෙන්න එපා. ඕක අද වෙන එකක් නෙවෙයි.
අනාගතයේ ලෝකෙ වෙන එකක් කියලා පැහැදිලි කරනවා. ගාවියෝ ගවාච. ඊළඟට ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම දැකපු ඊළඟ හිණි තමයි මහා ජව සම්පන්න ශක්ති සම්පන්න ගවයින් ඉන්නකොට පොඩි පොඩි පැටව් ඉස්සරහට දාලා ශක්තියක් නැති ජවයක් නැති පැටව් ඉස්සරහට දාලා කරත්ත ඇදගෙන යන්න හදනවා. හැබැයි ඒ කරත්ත ඇදගෙන යන්න බෑ. ඒ කරත්ත එක තැනම තියෙනවා. මොකද ඒට හේතුව? අපේ භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙනවා මහරජතුමනි කලබල වෙන්නට එපා. ඕකත් ඔබතුමාගේත් මගේත් කාලේ වෙන එකක් නෙවෙයි. ඕක සිද්ධ වෙන්නේ අනාගත කාලේ. අනාගතේ ලෝකේ. අනාගත ලෝකේ පාලකයෝ ඥානවන්ත, බුද්ධිමත්, උගත් මිනිස්සුන්ට පාලකයන්ට තනතුරු දෙන්නේ නැහැ. ඔළුව තියෙන, මොළය තියෙන දේශප්‍රේමී, දේශහිතයිසී මව්පොළොවට ආදරය කරන එහෙම අයට තනතුරු දෙන්නේ නැහැ. අපටිකම් කරන, ගස් කපන, හොර වැඩ කරන, ජාවාරම් කරන, කසිප්පු පෙරන, ඊළඟට ගෑනු ගෙනත් දෙන, පිරිමි ගෙනත් දෙන, පිරිමි සමලිංගිකයෙක් නම් සමලිංගිකයෙක් ගෙනත් දෙන, වලතයෙක් වලත්තයෙක් වනචරයෙක් නම් ගෑනු ගෙනත් දෙන, ඊළඟට ගස් ටික කපන, පස් ටික කපන, අරක්කු බෝතලේ ගෙනත් දෙන, කුඩු ටික ගෙනත් දෙන, අවින් ටික ගෙනත් දෙන, එතනෝල් ගෙනත් දෙන, කොකේන් ගෙනත් දෙන, ඒ වගේ පාතාලකාරයෝ, ජාවාරංකාරයෝ සතුටින් තියාගන්න ඕන නිසා සුදුසුකම් නැතත් මොලයක් නැති ඒ වගේ අකෘතඥ මහ පොළොවට ආදරයක් නැති මුදල් මත නැහෙන සියලු ජාවාරම්, ගණිකා මඩම්, පාතාල, ඊළඟට මස් ජාවාරම්, වැලි ජාවාරම්, අසිප්පු ජාවාරම්, සමලිංගික ගෑනු සමලිංගික ප්‍රහාණය, ගෑනු ප්‍රහාණය මේවා කරමින් පාලකයෝ සතුටු කරන, ජනාධිපති සතුටු කරන, අගමැති සතුටු කරන, පවුල සතුටු කරන, ඒ වගේ ලෝකෙ කොහෙ වුණත් ඒ වගේ දූෂිත පාලකයෝ සතුටු කරන දූෂිතයන්ට සුදුසුකම් නැතත් තනතුරු දෙනවා. නමතිකම් දෙනවා. මන්ත්‍රීකම් දෙනවා. ලේකම් තනතුරු දෙනවා. නායක තනතුරු දෙනවා. අන්න එහෙම වුණාම ඇදගෙන යන්නට බෑ ඒ ගැල. ඒ කරත්තේ ඇදගෙන යන්නට බෑ. ජව සම්පන්න උගත්තු පැත්තකට දාලා රටට ආදරය කරන, දේශයට ආදරය කරන, ජාතියට ආදරය කරන, ආගමට ආදරය කරන, මිනිසුන්ට ආදරය කරන, ගහට පොළට ආදරය කරන, සිව්පාවුන්ට ආදරය කරන ඒ මිනිස්සු පැත්තකට දාලා, දේශප්‍රේමීන් පැත්තකට දාලා, දේශද්‍රෝහී තමන්ගේ සුඛ බහිරණයට තමන්ට රැයට ගෑනු ගෙනත් දෙන්න, තමන්ට රැයට කොල්ලෙක් ගෙනත් දෙන්න, අරක්කු බෝතලයක් ගෙනත් දෙන්න, මස් ටික ගෙනත් දෙන්න, මාළු ටිකක් ගෙනත් දෙන්න, ඒ වගේ බොහොම දුස්සීල, දුර්ජන, පාපතර, පවිටු මිනිස්සුන්ට තනතුරු දෙනවා. එවිට ඒ ගැල ඇදගෙන යන්න පුළුවන් කමක් නැහැ. පැහැදිලි වුණාද? ස්වාමීනි පැහැදිලි වුණා. හොඳයි ඔබතුමාගේ ඊළඟ කාරණේ කියන්නේ. ඊළඟ සිහිනේ තමයි බුදුහාමුදුරුවනේ මම දැක්කා අස්වැයෙක් ඉන්නවා. මේ අස්වැයා ඉස්සරහිනුත් කනවා. මේ අස්වැයා පස්සෙනුත් කනවා. මේ අස්වැයා දෙපැත්තෙම උලාගෙන කනවා. අස්වැයා ඉස්සරහිනුත් කනවා, අස්වැයා පස්සෙනුත් කනවා, අස්වැයා දෙපැත්තෙම උලාගෙන කනවා. රජතුමනි කලබල වෙන්න එපා. ඕක ඔය හීනයක්. ඔබතුමාගෙත් මගෙත් කාලේ වෙන එකක් නෙවෙයි. ඕක අනාගතයේ ලෝකෙ වෙන සිද්ධ වෙන දෙයක්. මහරජතුමනි, බුදුහාමුදුරු පෙන්වා දෙන මහරජතුමනි,
අනාගතයේ ඉස්සරහිනුත් කනවා. අනාගතයේ ඉස්සරහිනුත් කනවා. අනාගතයේ පස්සෙනුත් කනවා කියලා කියන්නේ වෙන දෙයක් නෙවෙයි. රජයෙන් ලැබෙන වරප්‍රසාද ලබා ගන්න. රජයෙන් ලැබෙන පඩිය ගන්නවා. රජයෙන් ලැබෙන රතේ ගන්නවා. රජයෙන් ලැබෙන සියලු පහසුකම් ගන්නවා. පස්සෙනුත් කනවා කියලා කියන්නේ. මේ පස්සෙන් එහෙම ජරාව සේරම කනවා. ජරාව කන පගාව කනවා කියන්නේ. පගාව ගහනවා කියන්නේ. පගාව ගහනවා කියන්නේ සියලු. අන්න ඒ වගේ පුද්ගලයෝ ලෝකෙ බිහි වෙනවා. ඉස්සරහිනුත් කන, ඉස්සරහිනුත් කන, පස්සෙනුත් කන පුද්ගලයෝ බිහි වෙනවා. රජයේ පඩියක් ගන්න. ග්‍රාම සේවක කෙනෙක් නම්, ප්‍රාදේශීය ලේකම් කෙනෙක් නම්, පොලිසියක ස්ථානාධිපතිවරයෙක් නම්, දිසාවේ මහදිසාපති නම්, මේ සියලු රාජ්‍ය නිලධාරී, සියලු දේශපාලකයෝ ඉස්සරහිනුත් කනවා, පස්සෙනුත් කනවා. ඒ අය තමයි මේ ලෝකේ විනාශ කරන්නේ. ඉස්සරහින් කනවා, රජයෙන් දෙන සියලු වරප්‍රසාද ගන්නවා, පස්සෙන් අරක්කුකාරයගෙන් ගන්නවා, ගංජාකාරයෙන් ගන්නවා, පස් කපන මිනිහගෙන් ගන්නවා, කුඩුකාරයෙන් ගන්නවා, ගණිකාවන්ගෙන් ගන්නවා, හිඟන්නන්ගෙන් ගන්නවා, වැසිකිලි හොදන එකාගෙන් ගන්නවා. මේ වගේ පිටිපස්සෙනුත් ගන්න පුළුවන් හැමතැනින්ම අරගන්න. ඒ කියන්නේ ඉස්සරහිනුත් කනවා, පස්සෙනුත් කනවා. ඉස්සරහිනුත් කනවා, පස්සෙනුත් කන, දෙපැත්තෙන්ම කනවා. අද බලන්න මේ ලංකාවට මේක නෙවෙයිද වෙලා තින්නේ කියලා. ඉස්සරහිනුත් කනවා, පිටිපස්සෙනුත් කනවා. කොහෙද යුක්තිය සාධාරණයේ තියෙන්නේ මේ කාලය? කොහෙද යුක්තිය සාධාරණයේ තියෙන්නේ? ගමේ ග්‍රාම සේවකයෙකු සිට ජනාධිපතිවරයා දක්වා, අගමැතිවරයා දක්වා, මන්ත්‍රීවරයා, ප්‍රාදේශීය සභාවේ සිට ජනාධිපති දක්වා, ජනාධිපතිගේ සිට ප්‍රාදේශීය සභාව දක්වා, ජනාධිපතිගේ සිට ප්‍රාදේශීය සභාව දක්වා මේ විදියට මේ සූරා කෑම තමයි ලංකාව ගත්තොත් තියෙන්නේ. ඊටමින් හොරකම් කරනවා, ගහෙන් ගහක් කපුවොත් ඒකෙන් හොරකම් කරනවා, ඉස්සරහිනුත් කරනවා, පස්සෙනුත් කරනවා. ඊළඟට වැලි ටික කොට දැම්මොත් ඒකෙන් කනවා. අරක්කු මුදලාලිගේ, ගංජා මුදලාලිගේ ඉතින් සියලුම ජාවාරංකාරයගේ ඉස්සරහිනුත් කනවා, පස්සෙනුත් කනවා. පිටිපස්සෙනුත් ගන්න පුළුවන් හැම තැනින්ම ගන්නවා. මුළු සියලු පළාතේ ඉන්න ගොවියගේ සිට අන්ත ජාවාරංකාරය, දුප්පත් මිනිහාගේ සිට සියලු දෙනාගෙන්ම ගන්නවා. මිනිහනුත් කනවා. මිනිහ කපනකොට මිනිහනුත් ගසා කනවා. ඉස්සරහිනුත් කනවා, පස්සෙනුත් කනවා. එවැනි ස්වභාවයක්, එවැනි රටක්. සෑම තැනින්ම කොමිස් යනවා. එතකොට මේ කොමිස් යනකොට ඒ පාලකයන්ට, ඒ නායකයන්ට නීතිය ක්‍රියාත්මක කරන්න බෑ. තමන් කොතනට හරි අහුවෙලා. කොතනට හරි අහුවෙලා තියෙන්නේ. ප්‍රාදේශීය ලේකම් ග්‍රාම සේවකගෙන් කන නිසා ග්‍රාම සේවකට නීතිය ක්‍රියාත්මක කරන්න බෑ. ප්‍රාදේශීය ලේකම් මහදිසාපති ප්‍රාදේශීය ලේකම්ලගෙන් කන නිසා, ජරාව ගන්න නිසා, මල ගෙදරට, මගුල් ගෙදරට, දාන ගෙදරට, කිරි පැකට් එකේ සිට සියලු පඳුරු පාක්කුඩම් ගන්න නිසා නීතිය ක්‍රියාත්මක කරන්න බෑ. පොලිසිවල පොලිස්පතිගේ සිට පොලිස් ස්ථානාධිපතිවරු, සාමාන්‍ය බ්‍රාන්ච් වල නායකවරු දක්වාම සිගරට් එකේ ඉඳලා, බුලත් පිටේ ඉඳලා, රුපියල් 10 ඉඳලා හොරා කරන නිසා නීතිය ක්‍රියාත්මක කරන්න බෑ. නීතියක් නැහැ, යුක්තියක් නැහැ, සාධාරණයක් නැහැ. මොකද මේ ඉස්සරහිනුත් කනවා, පස්සෙනුත් කනවා. බලන්න බුදුහාමුදුරුවෝ මේවා ලස්සනට දේශනා කරලා තියෙන හැටි. ඒ සිහින 16 තෝරලා දෙන්න. ඊළඟට කියනවා ඊළඟ සිහිනකින් බලන්න.
ඊළඟ සීනේ කියමු බලන්න. කෝල් එනවා ගොඩක්. ඔය නැවතත් එනවා හරි කරදරයි. අස්සෝ කංසෝ සිගාලීච කුම්බෝ. ඊළඟ සිහිනය කියනවා බුදුහාමුදුරුවනේ භාග්‍යවතුන් වහන්සේ මම දැක්කා වෘෂභාරුක්කා ගාවියෝ ගවාච අස්සෝ අස්සෝය අස්සෝ කංසෝ මේ කිවල් දෙන රම් තලියකට මුත්‍රා කරන. කිවල් දෙන රම් තලියකට මුත්‍රා කරන. මොකද්ද මේකේ අර්ථය කියලා අහනවා. එතකොට කියනවා මහරජතුමනි කලබල වෙන්න එපා. ඔබතුමාගේ කාලෙත් මගේ කාලෙත් වෙන දෙයක් නෙවෙයි. ඒක අනාගතේ වෙන දෙයක්. අනාගතේ ලෝකේ පාලකව අධාර්මික වෙනකොට සිල්වත් අනාගතේ ලෝකයේ පාලකව අධාර්මික වෙනකොට සිල්වත් මිනිසුන්ට තැන නැති වෙලා යනවා. ඔවුන් ආර්ථික වශයෙන් පිරිහෙනවා. ඒ චාවාරම් කරන මිනිස්සුන්ට තමන්ගේ දරුවෝ විවාහ කරලා දෙනවා. දැන් බලන්න අපි ලංකාව ගත්තොත් රටේ ඉන්න දානපතියෝ ඉස්සර හිටපු කෝටිපතියෝ ප්‍රකෝටිපතියෝ තමන්ගේ කෙත් වතු වලින් අධාර්මික පාලකයෝ වෙනකොට තලයෙන් පිරිහිලා එහෙම ගියාම ඔවුන්ගේ දරුවෝ අයියෝ හරි කරදරේ වහන්න ගන්න. ඔවුන්ගේ දරුවෝ අර හොරුන්ට චාවාරංකාරයන්ට හොරුන්ට විවාහපත් කරලා දීලා ඒ නරක මිනිස්සු ඒ චාවාරංකාරයෝ සත්තු මරණ තමයි සත්තු මරණ අහිංසක සත්තු මරණ හරකා එළුවා බැටළුවා ඌරා මීමා ගවයා පණුවා ඊළඟට කුකුලා මේ සියලු සත්තු මරණ ඒ චාවාරංකාරයෝ සල්ලි තර වෙනවා. සල්ලි චාවාරංකාරයෝ මුදල් උපය ගන්නවා. ඒ මුදල් වලට පෙරේත කමි අර මේ ගරු ගහම්බිරව හිටපු මිනිස්සු ධනෙන් පිරිහුණ නිසා තමන්ගේ දරුවෝ දීලා ඔවුන් කරන සියලු ජාවාරම් දිහා බලාගෙන ඉන්නවා. මුද මිනිස්සු හොරුන්ට තමන්ගේ දරුවෝ දීලා ඒවා දැක්කා නොදැක්කා වගේ ඉන්නවා. මේ හිනේ ඒක ගැන කියනවා. හුම්බෝ ඊළඟ සිහිනේ මොකද්ද? කියනවා බුදුහාමුදුරනේ මම දැකපු ඊළඟ සිහිනේ තමයි සිව් දිසාවෙන් එන මිනිස්සු එක කලයකටම ඇවිල්ලා වතුර පුරවල යනවා. ඒ කලේ පිරීලා ඉතිරලා යනවා. තව කල ගොඩාක් තියෙනවා. හැබැයි එක කලයකටවත් පුරවන්නේ නැහැ. අර කලයට විතරක් පුරවනවා. පුරවලා යනවා. එතකොට කියනවා මේ රජතුමනි කලබල වෙන්න එපා. ඕකත් ඔබතුමාගේ මගේ කාලෙ වෙන එකක් නෙවෙයි. ඕක අනාගත කාලෙ වෙන එකක්. අනාගතේ පාලකයෝ මිනිස්සුන්ට බදු පිට බදු ගහනවා. අර තිබුණ සුද්දාගේ කාලේ බලු බද්ද ඇඟ බද්ද ඒ වගේ බදු තිබුණේ. ඒ වගේ බදු පිට බදු ගහනවා පාලකයෝ. ආල් ගණන් පිටි ගණන් සීනි ගණන් තේකොළ ගණන් පරිප්පු ගණන් පොල් තෙල් ගණන් ඊළඟට ගණන් නැති එකක් නෑ. සැමන් ගණන් කරවල ගණන් මලකඩ ගණන් ඊළඟට පුළු බඩු ගණන් හැමදේම ගණන් බදු ගහනවා.
බදු ගහනවා කෙලවරක් නැහැ. මිනිස්සු විඩාවටපත් වෙලා. මිනිස්සු විඩාවටපත් වෙලා දරා ගන්න බැ මිනිස්සු හෙම්බත් වෙලා. ඒත් මිනිස්සු බදු ගෙවනවා. ඒක තමයි අර එකම කලයක් එකම තැනකටම මිනිස්සු ගිහින් දෙන්නේ. ජාවාරම් කරන බව දැන මිනිස්සු එතෙන්ට නෝ කරනවා. මම හිතන ලංකාවේ දේශපාලනය ගත්තොත් ශ්‍රී ලංකා UMP ඔය වගේ පක්ෂ මාරු පාට මාරු ඔය විදිහට මේ රට කරා ඒ හැම මිනිහම අපේ රටේ නම් මම දැක්කේ හැම මිනිස්සයම එක හම්බ කරගෙන සූරාගෙන කන මිනිස්සයාට කවුරුත් නිදහසක් නැහැ. යුද්ධ අවසන් වුණා. යුද්ධ කරන කාලේ මිනිස්සු කල්පනා කළා දැන් අපිට යුද්ධය අවසන් වුණාම බත් ටිකක් කාලා වාහනයක් අරගෙන හොඳින් ඉන්න පුළුවන් බෙහෙත් ටිකක් අරගෙන නිරෝගීව කියලා. යුද්ධය අවසන් වුණාම තිබුණේ ඒ බත් තමයි. යුද්ධය අවසන් වෙලා අවුරුදු ගණනාවක් වෙනවා දැන්. ඒත් බදු පිට බදු. කවුරු ආවත් මිනිස්සුන්ට බදු ගහන එකෙන් ආල් කිලෝ එක ගණන්, පරිප්පු ටික ගණන්, සීනි ටික ගණන්, පෙට්‍රල් ටික ගණන් බදු ගහන එක සීමාවක්. ජපානයෙන් දෙන්න පුළුවන් කාර් එක ලක්ෂ 6ට. ලංකාවේ කාර් එක සමහර ලක්ෂ 30යි 40යි 50යි 60යි. ඒ මොකද බදු පිට බදු ගහන. මෝටර් සයිකලෙන් බදු ගහන හැම එකම. මිනිස්සුන් සතුටින් ජීවත් වෙන්න විදියක් නැහැ. හැබැයි මේ මිනිස්සු ඒ බදු දරාගෙන පීඩාවටපත් වෙලා විඩාවටපත් වෙලා ඉන්නේ. අන්න ඒක තමයි කියන්නේ. කල ගොඩාක් තියෙනවා. එකම කලයක් ලංකාවට ගන්න. දැන් මහාඳුරු පෙන්වා දෙන එක තේරුණා. ඊළඟ එක උසබා රුක්කා ගාවියෝ ගවාච අස්සෝ කංසෝ සිගාලීච කුම්බෝ පොක්කරණී පොකුණක් තියෙන. මේ පොකුණට වටේම ඉන්න සත්තු වටේම සත්තු වෙලා බහින වතුර වුණා. පොක්කරණී වටේම සත්තු වෙලා බහින වතුර බොන්න. නමුත් ඒ සත්තු බැස්සන් විල බොරවීමක් නැහැ. නැවත ඒ සත්තු යනවා යන්න. මෙතන පැහැදිලි කරනවා ඒ සීනේ නගරේ ඉන්න මිනිස්සුට බදු පිට බදු ගහනවා. ගමේ ඉන්න මිනිස්සයා නගරයට යනවා. නගරේ බදු වියදම, හාල් ටික, පොල් ටික, වැලි ටික හැමදේම යක් හදන නම් එහෙමයි, කණ්ඩ නම් එහෙමයි, බදු පිට බදු ගහනවා. එතකොට ඒ බදු දරා ගන්න බැරුව ඒ මිනිස්සු නැවත ගමට එනවා. ඒ මිනිස්සු ගම රට එපා කියලා පිට රටවල් වලට යනවා. උගත්තු, බුද්ධිමත්තු, වියත්තු. දැන් ලංකාව ගත්තොත් මම දැක ලක්ෂ 6ක් විතර රට දාලා යන්න ඉන්නවා. ඒ වගේ මිනිස්සුන්ට එපා වෙලා දරා ගන්න බැරුව මිනිස්සු ගම අතෑරලා රට නගර අතෑරලා ගමට එනවා. නගරේ අතෑරලා රට යනවා. දරා ගන්න බැරුව බදු දරා ගන්න බැරුව ජීවනය දරා ගන්න බැරුව තැනක් නැතුව අන්න ඒක තමයි පොක්කරණී. පොකුණේ සීනෙන් කියන්නේ. පොක්කරණීච අපාක චන්දන. ඊළඟ රජුරුවන්ගෙන් අහන ඊළඟ සීනේ මොකද්ද? බත් හැලියක් තියෙනවා. ඒ බත් හැලියේ වෙන බත් හැලි වගේ නෙමෙයි තැන් වල ඉදලා තියෙන්නේ. එක තැනක ඇට වෙලා, එක තැනක බෙරි වෙලා මේ විදියට මේ බත් හැලිය තැන් වලින් තමයි තියෙන්නේ. මොකද්ද මේ සිහිනේ තේරෙන්නේ? මහරජතුමනි කලබල වෙන්න එපා. ඕක ඔබෙත් මගෙත් කාල වෙන එකක් නෙවෙයි. ඕක අනාගත ලෝකෙ සිද්ධ වෙන දෙයක්. එක පළාතකට වහිනවා, තව පළාතකට නියම්, තව පළාතකට සාගත,
මිනිස්සු කණ්ඩ නැතුව මැරෙනවා. මිනිස්සු අකුණු ගහලා මැරෙනවා. ලෝකයේ පාලකය දුස්සීල වෙනකොට සබහා දහම කම්පා වෙනවා. විවිධ රටවල එක පැත්තක යුද්ධ, ඊශ්‍රායලි යුද්ධ, ඊශ්‍රායල-පාලස්තීන යුද්ධ, විවිධ රටවල යුද්ධ ගිනි ඇවිලෙනවා. ධර්ම චක්‍රය නැහැ. ධර්ම චක්‍රයෙන් ලෝකේ පාලන චක්‍රවර්ති රජුරෝ එක රජුරෝ. මුළු ලෝකෙම රජුරෝ සිල්වත්, රජ බිසෝ සිල්වත්, රජවරුන්ගේ දරුවෝ සිල්වත්, රාජ සේනාව හමුදාව සිල්වත්, පොලිසිය සිල්වත්, හැමතැනම සිල්වත්. මේ යුක්තිය පසිඳල නැතන සිල්වත්. හොරකමට, බොරුවට, වංචාවට, සල්ලි වලට, මුදල් කුට්ටියට පාව දෙන්නේ නැහැ. ඒ නිසා බලන තැන බොහොම පිරිසිදුයි. නීට්, හොරු නෙවෙයි, වංචාකාරයෝ නෙවෙයි, චාවාරන් නෙවෙයි, පාතාල නෙවෙයි. පිරිසිදු පැහැදිලි අවංක සත්පුරුෂ මිනිස්සු. එතන ප්‍රශ්න නැහැ. එතකොට හඳුරු පෙන්වා දෙනවා මේක තමයි මේ කියන්නේ. ඔක්කරණීච අපාක චන්දන. අපාගේ බත්තලිය වගේ තමයි තැන්. ඊළඟ සිහින කියන්නේ හඳුන් ලක්ෂයක් වටිනා හඳුන් සඳුන් දර කුණු කොල්ලෙට විකුණනවා. ලක්ෂයක් වටින හඳුන් කුණු කොල්ලෙට විකුණනවා. අපාක චන්දන. චන්දන කියන්නේ සඳුන්. හඳුන් කුණු කොල්ලෙට විකුණනවා. ඒ වගේ තමයි රජතුමනි අනාගතයේ මගේ ශාසනයේ පැවිදි වෙන මහණුන් පාකචන මේ වටිනා ධර්මය කුණු කොල්ලෙට විකුණනවා. නලෝ වගේ බණ කියනවා, නිලියෝ වගේ බණ කියනවා. ඊළඟට තමන්ගේ ආත්මය විකුණනවා, පාවා දෙනවා. හොර ජාවාරංකාර තක්කඩි මිනිස්සු අසුරු කරනවා, පාලකයෝ අසුරු කරනවා. ඒ පාලකයෝ ආශ්‍රය නිස්රය කරමින් කාමභෝගී සුඛෝපභෝගී ජීවිත ගත කරනවා. සුපිරිපන්නේ ජීවිත ගත කරනවා. මහානකම පැත්තක දාලා කෝටි ගණන් වාහනවල AC කාමරවල සනිකර සුව පහසු ජීවිත ගත කරනවා. එවැනි තත්ත්වයකට මේ ධර්මය විකුණ ජීවත් වෙනවා. කුණු කොල්ලට විකුණනවා. මගේ මේ ධර්මයේ පැත්තකට දාලා ධර්මය පාවා දෙනවා. ඒ සීනිය තමයි කියන එක කියන්නේ. ඊළඟ සීනිය කියන්නේ උසබා රුක්ඛා ගාවියෝ ගවාච අස්සෝ කංසෝ සිගාලීච කුම්බෝ ඔක්කරණීච අපාක චන්දනං ලාපූ නිසීදන්ති. ලාපු කියන්නේ ලබු කැට. ලබු කැට එච්චර ලබු බර එකක් නෙවෙයි. ලබු සාමාන්‍යයෙන් තියෙන උඩ ලබු කැටේ උඩ තියෙන. හැබැයි ලබු කැටේ යට යනවා. උඩ තියෙන්න ඕන ලබු කැටේ යට යනවා. මොකද්ද මේ සිහිනෙන් කියන්නේ කියලා ආපුවම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේකත් මේ වගේ තමයි. ලබු කැට වගේ හිස් දේවල් වැඩි වෙනවා. හොඳ දේවල් යට යනවා. සිල්වතාට, ගුණවතාට, ප්‍රඥාවන්තයාට පංච සීලයේ රකින්න, අෂ්ටාංග පෝසත සීලයේ රකින්න, සාමණේර දස සීලයේ රකින්න, උපසම්පදා සීලයේ රකින්න, වරකන් ජාවාරම් පන්සිල් රකින්න, බොහොම ධාර්මික ජීවත් වෙන, සතෙක්වත් මරන්නේ නැති, උම්මලකඩ කෑල්ලක්වත් කන්නේ නැති, නිසි පිළිවෙතට ජීවත් වෙන ගිහියෝ පැවිද්දෝ මේ දෙපිරිසටම වැදගත් විදිහට ජීවත් වෙන මිනිස්සුන්ට තැනක් නැති වෙලා යනවා. හොරු ජාවාරංකාරයෝ උඩට එනවා. කසිපු මුදලාලි, ගංජා මුදලාලි, කුඩු මුදලාලි, ගණිකාවෝ, නරංගනං, වෙසංගනං, අපිරිය පිළිකුල් කිසිම සීලයක් ගුණයක් නැති මිනිස්සු උඩට එනවා. ලබු කැට යටට යනවා. හිස් දේවල් උඩට එනවා, හොඳ දේවල් යටට යනවා. ලාපූ නිසීදන්ති, සිලාප්ලවන්ති.
ගල් කැට විශාල මහා ඝන ගල් පර්වත වතුරේ උඩ පාවෙනවා. යටට යන්න ඕන දේවල් පාවෙනවා. ඒකින් කියන්නේ තර චාවාරංකාරය උඩට එනවා. ලබු කැට යට යනවා. ගල් කැට උඩ පාවෙනවා. සිලා ප්ලවන්ති මණ්ඩුකියෝ කන්න සප්පේ ගිලන්ති. මණ්ඩුකියෝ කියලා කියන්නේ ගෙම්බෝ. මණ්ඩුකියෝ කන්න සප්පේ ගිලන්ති. ගෙම්බෝ කළු පාට සර්පයෝ නයි පොළොංගු සර්පයන් පස්සේ එලව ගිහිල්ලා මීයෝ ගෙම්බෝ ඒ සර්පය මුරු මුරු ගගා කනවා. නෙළුම් දණු කඩනවා වගේ මුරු මුරු ගගා කනවා. කන්න සප්පේ ගිලන්ති. ඒ සිහිනෙන් කියන්නේ තරුණ ගැහැණු සල්ලි තියෙන බලය තියෙන ධනය තියෙන මිනිස්සු අල්ල ගන්න. ගෑණිට අවුරුදු 25යි මිනිහට අවුරුදු 65යි. අර වික්ටර් රත්නායක දැන් කවුද සම්මිතා මුදුන්කොටුව ඔයගේ මේ ලංකාවේ වර්තමාන උදාහරණ දෙන්නේ. පොඩි කොල්ලෝ අල්ලගෙන පොඩි ගෑනු අල්ලගෙන සල්ලි වලට බලයට මේ මිනිස්සු මේ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම අර සල්ලි වලට තියෙන කෑදරකමට මේ මහලු ස්ත්‍රීන් මහලු පුරුෂයන් රටේ පාලකය වෙන්න පුළුවන්. ජනාධිපතිවරු වෙන්න පුළුවන්, අගමැති වෙන්න පුළුවන්, ඇමතිවරු වෙන්න පුළුවන්, മന്ത്രിවරු වෙන්න පුළුවන්. විශ්‍රාම ගියපු විදුහල්පතිවරු වෙන්න පුළුවන්, අධ්‍යාපන මේ සල්ලි වලට පෙරේතකම. මේ වගේ මිනිස්සු අල්ලගෙන මේ වගේ කාන්තාව අල්ලගෙන තරුණ පිරිමි තරුණ ගැහැණු කාම රතියේ ඉඳලා අර දීපල ඉඩකඩම් ලියාගෙන එළවනවා. ඒක තමයි කියන්නේ කන්න සප්පේ ගිලන්ති. කාකා සුවන්නා පරිවාරයන්ති. ඊළඟට කියනවා ස්වාමී ඊළඟට බුදුහාමුදුරු කියන මොකද ඔබේ ඊළඟ කියන්නේ. මම සාමාන්‍යයෙන් දැක්කේ බුදුහාමුදුරුවනේ ස්වර්ණ හංසය වට කරගෙන කපුටු ඉන්නවා. කාකා සුවන්නා. මම මේ හීනෙන් දැක්කේ කාක්ක වට කරගෙන ස්වර්ණ හංසය ඉන්නවා. කාකා සුවන්නා කාක්ක වට කරගෙන ස්වර්ණ හංසය ඉන්නවා. ඊළඟට කියනවා ඒකත් කලබල වෙන්න එපා මහරජතුමනි අනාගතේ ශාසනයගත ශ්‍රමණ වේශධාරී තක්කඩිකංක ගෑනු තියාගෙන ළමයි හදාගෙන වාහන අරගෙන ඊළඟට ඉඩකඩම් අරගෙන දීපල අරගෙන ජාවාරම් කරගෙන වනචර කුපාඩිකම් බලුකම් සේරම කරගෙන මේ එහෙම ඉන්න මිනිස්සු ප්‍රතික්ෂේප කරන්න ඕන මිනිස්සු සමාජයෙන් පිළිකුල් කරන්න ඕන පාලකයෝ පස් කපන වැලි කොට දාන ජාවාරම් හැම එකක්ම කරන කුඩු විකුණන ගංජා විකුණන මේ සියලු ජාවාරම් කරන මිනිස්සු ළඟට අර සිල්වත් මිනිස්සු ගොනු වෙනවා. ප්‍රතික්ෂේප කරන්න ඕන මිනිස්සු ළඟට මිනිස්සු එකතු වෙනවා. ජාවාරංකාර භික්ෂූන් ජාවාරංකාර දේශපාලුවන් වටේ හොඳ සීලවන්ත ගුණවන්ත මිනිස්සු වට කරගෙන ඔවුන් ආරක්ෂා කරනවා. ජාවාරංකාර සසුනේ නිරපන්න ඕන මිනිස්සු ළඟ වට කරගෙන ඉන්නවා. පාලනයෙන් ගෙදර යවන්න ඕන මිනිස්සු වට කරගෙන ඉන්නවා. කාකා සුවන්නා පරිවාරයන්ති. ස්වර්ණ හංසයෝ කපුට වට කරගෙන ඉන්නවා. කපුටන් විසින් ස්වර්ණ හංසය වට කරගෙන නෙවෙයි රත්තරන් හංසයෝ කාක්කු වට කරගෙන ඉන්නවා. කාකා සුවන්නා පරිවාරයන්ති. තචාවකා ඒලකානම් බයහිති. තචාවකා කියලා කියන්නේ දිවියෝ කොටි. සාමාන්‍ය මම දැක්කේ බුදුහාමුදුරුවනේ මේ කොටි දිවියන් එළුවන් පස්සේ පන්න කනවා. තව එකයි තියෙන්නේ බැටරි බහලා තියෙන්නේ අවසාන හරියන්නේ අවසාන බණ කොටසත් යන්නේ අවසන් වෙන්න පුළුවන්. මේ ඒක නිසා ගොඩක් කීප දෙනෙක් හරි ඇහුවා
ඒ සියලු දෙනාටම මේ පින් අනුමෝදන් කරනවා. අද පොයේ දවසේ මම මහාන වෙච්ච දවස. එහෙනම් ටිකක් සමාජය ගැනම ඉන්න නිසා බණක් කියන්න ඕන කියලා හිතුණා. ඉතින් අවසාන බණ කොටසක් කියන්න මේව වෙන්න කලින් තචාවකා ඒලකානම් බය හේති එළුවන් විසින් දිවියන් පස්සේ පන්න හානවා. ඒත් අර වගේම තමයි අධාර්මික මිනිස්සු බලයෙන් පිරිහෙනවා. අධාර්මික මිනිස්සුන්ගේ බලය වැඩි වෙනවා. ධාර්මික මිනිස්සුන්ගේ බලය අඩු වෙනවා. අධාර්මිකව ජීවත් වෙන මිනිස්සු අර බලයේ තියෙන මිනිසුන් පන්න කනවා. ඕක තමයි වෙන්නේ. අපි මේ කොච්චර දේවල් කිව්වා අද මෙතනට ඇවිල්ලා දින අපේ ලංකාව ගත්තොත් කොසල් රජු බොහොම සතුටු වුණා මේ සිහින පිළිබඳව අර බමුණන් විසින් අච්චුරු මරාගෙන කන්න අපේ රටේ පූජකයෝ එහෙමනේ. අපේ රටේ පූජකයොත් වෙන රටවල මිනිස්සු පූජකයොත් බලන්නේ පාලකයා සතුටු කරලා පාලකයාගෙන් බේන්ස් කාර් එකක් ප්‍රාඩෝ එකක් මොකක් හරි ගන්න. ඉතින් මේ වේගේ බුදුහාමුදුරු කවදාවත් ලාභ අඤ්ඤායි ලාභෝපනිසා අඤ්ඤා නිබ්බාන ගාමිනී. ලාභ වලට ධනයට මිලයට තමන්ගේ ආත්මය පවතුන්නේ නැහැ. බුදුහාමුදුරු හැමදාම සියලු සත්වෙහින් කරේ පතල මහා කරුණාවෙන් හරි වැරදි පෙන්වා දුන්නා. ඉතින් මේ කොසල් මහ රජුගේ හරිම ප්‍රසාදයටපත් වෙලා බුදු සරණ ගිය කෙනෙක් බවට පත් වෙනවා. මේ මිසදුටු පාලකයෙක් මිසදුටු පූජකයෝ ළඟ හිටපු කොසල් මහ රජු මේ සිහින තෝරා දීම නිසා ප්‍රසාදයටපත් වෙලා බුදු සරණ ගිය කෙනෙක් බවට පත් වෙනවා. එයින් පැයකට ආසන්න කාලයක් ධර්ම දේශනා කළා 3:52කට ආසන්නයි. මගේ දෙමව්පියන්ටත් පැවිදි කරපු ගුරු හාමුදුරුවන්ටත් මේ වගේ මාව රැක බලා ගන්න දායකයන්ටත් පෝෂණය කරන රැක බලා ගන්න දායකයන්ටත් නන්දසින් මෙතනට එන උදව් කරපු සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. අප සියලු දෙනාටම උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා